නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි සම්පජඤ්ඤ පබ්බය යටතේ මාතෘකා 7ක්ගෙන ඒ සම්පජඤ්ඤ භාවනාව විස්තර කර දෙන්න යෙදුනා. ඒ මාතෘකා 7න් දෙවෙනි මාතෘකාවයි අද දවසේ මේ ධර්මානුශාසනාව සඳහා අප විසින් මාතෘකා කරගන්නට යෙදුනේ. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ ඉදිරිය බැලීමෙහි, විලෝකිතේ අනුදිසාවන් ඔබිනොබ බැලීමෙහි, සම්පජානකාරී හෝති නුවණින් දැන දැක වාසය කරයි කියන එක තමයි මාතෘකා පාඨයේ අදහස. දැන් මෙතනදී ආලෝකිත කියලා කියනකොට අභිමුඛයෙහි බැලීම, Tamanට ඉස්සරහා ඉදිරියේ බැලීම. විලෝකිත කියනකොට අනුදිශාවන් බැලීම. නමුත් අට කතාවේ තවත් පාඨයක් පෙන්නනවා ඕලෝකිත, උල්ලෝකිත, පලෝකිත කියන. යට දිශාව, උඩ දිශාව, පිටුපස බැලීමත් තවත් එක න්‍යායක් වශයෙන් තිබුණත් ඒ විදිහට විස්තර කරන්නේ නැතිව ආලෝකිත විලෝකිත කියලා මේ මාතෘකා පද දෙක විතරක්ම විග්‍රහ කරන්නේ ඒ සාරුප්‍ය බව ගැළපීම සලකමින්, ඒ වගේම බොහෝ කාරණාවන් ඒ තුල අන්තර්ගත කළ හැකි නිසා ඒ විලෝකිත කියන පදයෙන් අර සියල්ලක් වටපිට ඔබිනොබ අනුදිසාවන් කියනකොට සියල්ලක්ම අන්තර්ගත වන නිසා තමයි ආලෝකිත විලෝකිත කියන පද දෙක විතරක් පෙන්වන්නේ. එහෙමනම් යම්කිසි යෝගාවචරයක සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤ කියන චතුර්විධ සම්පජඤ්ඤයන් වැඩෙන ආකාරයට ආලෝකිත විලෝකිත මේ භාවනා පද වාරේ පුරුදු වන්නේ කොහොමද කියන එක තමයි අපට දැන් විග්‍රහ කරගන්න තියෙන්නේ. දැන් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේත් එක්තරා දවසකදී ඔය ආලෝකිත විලෝකිත කියන මාතෘකාව අරගෙන වෙන්න පුළුවන්. ඒකට උදාහරණයක් විදිහට නන්ද ස්වාමින් වහන්සේට නැත්නම් නන්ද ස්වාමින් වහන්සේට අවවාද කිරීමක් වශයෙන් කරපු දේශනාවක් මතක් කරලා තිබෙනවා. සචේ භික්ඛවේ නන්දස්ස පුරත්තිමා දිසා ආලෝකේ තබ්බා හෝති සබ්බ චේතසෝ සමන්නාහරිත්වා නන්දෝ පුරත්තිමන් දිසං ආලෝකේති එවං මේ පුරත්තිමන් දිසං ආලෝකයතෝ න අවිජ්ජා දෝමනසා පාපක කුසල ධම්ම අන්වාස වේයුන්ති ඉතිවා තත් සම්පජානෝ හෝති. බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි, ඉදින් නන්ද විසින් පුරත්තිමා දිසා නැගෙනහිර දිසාව ආලෝකේ තබ්බා බැලිය යුතුය. එසේ බලනව නම් ඒ බලන් දුන ක්‍රමයක් බුදුරජාණන් සෝදාරනවා. සබ්බ චේතසෝ සමන්නාහරිත්වා සියලුම සිතින් ආවර්ජනා කරමින් පසින්ම ඒ නන්දෝ පුරත්තිමන් දිසං ආලෝකේති ඒ නන්ද හිමිනම් නැත නන්ද තෙමේ නැගෙනහිර දිසාව බලනවා.
දැන් මෙතන කියන්නේ මොකක්ද? බුදුරජාණන් සදාරන නන්ද ස්වාමින් වහන්සේට නැගෙනහිර දිසාව බලන්න කියලා. හැබැයි බලන්න කියන්නේ නිකන් නෙමෙයි. සබ්බ චේතසෝ සමන්නාහරිත්වා සම්පූර්ණයෙන්ම ඒ සියල්ලක් ආවර්ජනා කරමින් තමයි ඒ නැගෙනහිර දිසාව බලන්න කියලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒවම් මේ පුරත්තිමන් දිසං ආලෝකයතෝ න අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස වේයොන්ති. මේ විදිහට මම නැගෙනහිර දිසාව බලනකොට මගේ සිතට ඒ අවිජ්ජා දෝමනස්ස වැනි ලාමක අකුසල ධර්මයන් එන්නේ නැහැ. ඒ අකුසල ධර්මයන් අනුව හිත හැසිරෙන්නේ නැහැ. හිත පවතින්නේ නැහැ. ඉතිවා තත්ත සම්පජානෝ හෝති. මෙසේ මගේ සිත ඒ තැන්හි සිහි නුවණින්, එහෙමත් නැත්නම් මෙසේ මේ නැගෙනහිර දිසාවෙහි බැලීමේදී නුවණින් දැනම ඒ තුල නුවණින් දැනගෙනම වාසය කරනවා, නුවණින් සිත පිහිටනවා. එහෙමනම් බලන්න බුදුරජාණන් වහන්සේ විස්තර කර දෙනවා සචේ භික්ඛවේ නන්දස්ස පච්චිමා දිසා උත්තරා දිසා දක්ඛිනා දිසා උද්දං අදෝ අනුදිසා ආලෝකේ තබ්බා හෝති සබ්බ චේතසෝ සමන්නාහරිත්වා නන්දෝ අනුදිසං ආලෝකේති එවම් මේ අනුදිසං ආලෝකයතෝ තත්ත සම්පජානෝ හෝති. මේ විදියට නැගෙනහිර දිසාව විතරක් නෙමෙයි, දකුණු දිසාව, බටහිර දිසාව, උතුරු දිසාව, ඒ වගේම උඩ දිසාවන්, යට දිසාවන්, අනු දිසාවන්, මේ සියල්ලක්ම හොඳට සිහි නුවණින් බලනකොට, නුවණින් ආවර්ජනා කරමින් බලනකොට ඒ දකින කිසිම දෙයක් කෙරෙහි තණ්හා දිට්ඨිමාන වැනි මේ කෙලෙස් උපදින්නේ නැහැ. අවිජ්ජා දෝමනස්ස වැනි අකුසල් උපදින්නේ නැහැ. අකුසල් අනු හිත හැසිරෙන්නේ නැහැ. අන්න ඒ තැන්හි සිත හොඳට සිහි නුවණින් පවතිනවා, පිහිටුවා ගන්නවා කියන එකයි අදහස. එහෙමනම් බලන්න අපට මෙතනදී ඊ타ත්ම පැහැදිලිව උපදේශක් ලබා දෙනවා. ඒ නන්ද ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ දුන්න අවවාදයක් තමයි ඒ මතක් කළේ. ඒ අවවාදයත් එක්ක අපට සිහි ගන්න පුළුවන් ඒ යෝනිසෝ මනසිකාර්ය මුල් කරගෙන පාදක කරගෙන යම්කිසි කෙනෙක් ඉදිරිය හෝ වටපිටාව හෝ යම් දිශාවක් බලනවන ඒ දකින්න කිසිම දෙයක් තණ්හා දිට්ඨිමාන වශයෙන් ප්‍රපංච කරගන්නේ නැහැ. ඒ වගේ අවිජ්ජා දෝමනස්ස වැනි අකුසල ධර්මයන් ඉපදෙන හැටියට ඒවා ආවර්ජනා කරන්නේ නැහැ. එහෙමනම් ඒ භික්ෂුව නැත්නම් ඒ යෝගාවචරයා තමන් යම් කිසි දිශාවක් බලනවන, යම් දිහාවක් ඉදිරිය බලනවන, වටපිටාව බලනවන හැම වෙලෙම ඒ සාත්තක සම්පජඤ්ඤ භාවයම දකිනවා. ඒ දේ දැකීමෙන් තමන්ට සාර්ථක වෙනවද? අර්ථ සහිතද? තවත් කෙනෙකු අර්ථ සහිත වෙනවද? ඒක නිසා අපි ඒ අර්ථ සහිතවත් වූ දෙයක්ම දැකීම බොහෝම ඒ භික්ෂු ජීවිතයකට, යෝගාවචර ජීවිතයකට පුදුමාකාර ශක්තියක් වෙනවා. ඒක නිසා තමයි ඒ සාත්තක සම්පජඤ්ඤය වැඩෙන ආකාරයටයි ආලෝකිත විලෝකිත මේ පිළිවෙත ප්‍රතිපදාව අනුගමනය කළ යුතු වන්නේ. ඒ වගේම තමයි පින්වතුනි අපට ඒ බුදුරජාණන් වහන්සේගේ නිසක සර්වඥ ධාතුන් වහන්සේලා දකින්න ලැබෙනවා. ඒ වගේම සර්වඥ ධාතු නිදහෙත චෛත්‍යයක් දකින්න ලැබෙනවා. බුද්ධෝපස්ථානයක්, සංඝෝපස්ථානයක් කරන අවස්ථාවක් ලැබෙනවා. ඒ වෙනුවෙන් අපි ඉදිරියට පියමන් කරනවා, ඉදිරිය බලනවා. එතකොට මේ හැම අවස්ථාවකදීම අපට ලැබෙන්නේ මොනවද? දස්සනානුත්තරීය කුසල්. අර බලන් ලෞකික වශයෙන් බලනවා නම් දස්සනානුත්තරීය කුසල් ලැබෙන්න හේතුවක් වෙනවා මේ ආලෝකිත විලෝකිත ප්‍රතිපදාව. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ වාසය කරන බ්‍රහ්මයන්ටත් චක්කුද්්වාරයත්, සෝතද්්වාරයත්, ඒ වගේම මනෝද්්වාරයත් විතරක් පවතින්නේ. චක්කුද්්වාරය නිරන්තරයෙන්ම ඇස පවතින්නේ ඇයි? බුදු කෙනෙක් හෝ බුදු බව පතන උතුමෝ හෝ ශ්‍රේෂ්ඨ මහෝත්තමියෝ දකින්ටයි. එහෙමනම් විශේෂයෙන්ම අපටත් පුළුවන් නම් අපේ ජීවිතේට අපට දකින්න දේවල් ගොඩක් තියෙනවා. ඒ දකින්න දේවල් අතර
ඒ සියල්ලක්ම කෙලෙස් සහිත දේවල් දකින්න ලැබෙනවා. ඒවන් කෙලෙස් නූපදින දේවල් දකින්න ලැබෙනවා. නමුත් ඒ හැම අවස්ථාවකදීම අපි යෝනිසෝ මනසිකාර්ය පවත්වා ගන්න පුළුවන් නම් අන්න ඒ තුලින් ඒ අපට පුළුවන් දස්සනානුත්තරීය කුසලයක් වැඩෙන හැටියට මෙනෙහි කරන්න. දැන් බලන්න සමහරක් වෙලාවට අපි නොඑක් සත්තු දකින්න අපි යනවනම් ඒ වගේම තමයි අපි හිතේ රාගය වැඩෙන, ද්වේෂය වැඩෙන, මෝහය වැඩෙන, කෙලෙස් වැඩෙන දර්ශනයක් දකිනවා නම් එතන ආලෝකිත විලෝකිත ප්‍රතිපදාව මතුවෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තමන්ගේ සිතෙහි ඒ ආලෝකිත විලෝකිත ප්‍රතිපදාව තුළින් දස්සනානුත්තරීය කුසල් වැඩෙනවා නම් රාගය සංසිඳුණු, ද්වේෂය සංසිඳන, මෝහය සංසිඳන, নানা ප්‍රකාර කෙලෙස් සංසිඳන එවැනි දෙයක් දකින්න ලැබෙනවා නම් දස්සනානුත්තරීය කුසලයක් වෙනවා. ඒක සාත්තක සම්පජඤ්ඤ භාවයක් එතන තියෙනවා. ඒ වගේ මික්සු ජීවිතයකට සප්පාය වෙච්ච සප්පාය සම්පජඤ්ඤ භාවය එතන පවතිනවා. ඉතින් ඒක නිසා අපි හැම වෙලේම යම් කිසි දෙයක් දිහා දකිනකොට සාත්තක සම්පජඤ්ඤය සහ සප්පාය සම්පජඤ්ඤය වැඩෙන ආකාරයට අපට දකින්න පුළුවන් නම් තමයි ඒ දේ වැදගත් වන්නේ. ඊළඟ විශේෂයෙන් මේ ගෝචර සම්පජඤ්ඤය වැඩෙන ආකාරයට මේ ආලෝකිත විලෝකිත ප්‍රතිපදාව අපි කොහොමද රැගෙන යන්නේ? දැන් අපි දන්නවා යම් කිසි වෙලාවකදී භාවනා කර්මස්ථානයක් අපි හිතට ගත්තාම ඒ කර්මස්ථානය අත් නොහැරම ඒ තුලම හිත පිහිටුවා ගනිමින් ආලෝකිත විලෝකිත කරනවා නම් අන්න එතනදී පුදුමාකාර විදිහේ කර්මස්ථානය නොබිඳා කර්මස්ථාන ශීර්ෂයෙන්ම තමන් ආලෝකිත විලෝකිත ප්‍රතිපදාව අනුගමනය කරනකොට ඒ තුල ගෝචර සම්පජඤ්ඤේ බලවත්සේ වැඩිලා අසම්මෝහ සම්පජඤ්ඤේ වැඩිලා මගඵල නිවන් අවබෝධ කරගන්නත් අවස්ථාව තියෙනවා. දැන් මේ පින්වතුන් මතකත් ඇති අපේ ලංකාවේ වාසය කළ මහා තිස්ස කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ පෙර ජීවිතය අපි සිහි කරගන්නවා නම් මේ සතිපට්ඨාන සූත්‍රයටම සම්බන්ධයි. අපි සතිපට්ඨාන සූත්‍රය ඉගෙන ගන්න මුල් නිදාන කතාවලදී ඉගෙන ගත්ත මතකයි නේද? අර පෙර ජීවිතේ ගිරා පෝතකෙක් වශයෙන් සිල් ආරාමයක නැත්නම් භික්ෂුණී ආරාමයක හැදුණු වැඩුණු ගිරා පෝතකයා දවසක් තවත් පක්ෂියෙක් විසින් දැහැගෙන යනකොට ඇටසැකිල්ලක් විසින් තවත් ඇටසැකිල්ලක් රැගෙන යනවා කියන ඒ අවබෝධය ඇති වුණු ප්‍රවෘත්තියක් අපේ හැමෝටම මතකයි. ඒතර ඒ දේ සිද්ධ වුණෙත් මේ කුරු රට කම්මාස ධම්ම නියංගම එහෙමත් නැත්නම් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවන් අසුරු කරගත්ත ජන සමාජය තුල. එතකොට එහෙමනම් තිරිසංගත ආත්මයක ගිරා පෝතකයෙක්ව සිටගෙන පුරුදු වෙච්ච මේ කමඨහන පාදක කරගෙන සුගති ජීවිත ලැබමින් පසු කාලයකදී ඒ මහා තිස්ස නමින් මිහින්තලාව අසබඩ ගම්මානික උපන්නා. ඉපදුන මේ කුඩා දරුවා කුඩා කාලේ ඉඳන් පින්වන්තයි. ඒ නිසා මහාන වුණා. මහාන වුණ දවසේ ඉඳලා මෙනෙහි කරන්නේ අට්ටික සංඥාව. උන්වහන්සේ බොහෝම හොඳින් අට්ටික සංඥාව බොහෝම හොඳින් ප්‍රගුණ කරගන්නවා ප්‍රකට කරගන්නවා. ඒ අට්ටික සංඥාව වඩමින් මෙනෙහි කරන්නේ හැම වෙලේම සතර ඉරියව්වෙම අට්ටික සංඥාව. එතකොට මේ අට්ටික සංඥාව මෙනෙහි කරමින් ඉන්න ස්වාමින් වහන්සේ යමක් දකිනවා නම් ඒ දකින දේ දිහාද අට්ටික සංඥාවෙන්ම බලන්නේ. වෙන දෙයකින් බලන්නේ නැහැ. ඉතින් ওই විදිහට කාලයක් මේ භාවනාව පුරුදු වුණා. ඒ වගේ විදර්ශනා ක්‍රම පුරුදු වුණා. හැබැයි මේ අට්ටික සංඥාව මූල කර්මස්ථානයේ කරගෙන උන්වහන්සේ වැඩ වාසය කරන්නේ. හේතුව තමයි සාංශාරික පුරුද්ද පාදක කරගෙන. දවසක් ස්වාමින් වහන්සේ හිතක් පහළ වුණා මහා චෛත්‍ය වන්දනාවට යන්නට ඕනේ කියලා. උන්වහන්සේ දැන් පාගමනින් ඒ රුවන්වැලිසෑය වෙත එන අවස්ථාවේදී අතරතුර මුණ ගැහෙනවා
කාන්තාවක්. මේ අලුත විවාහ වෙච්ච කාන්තාවක් තමන්ගේ ස්වාමි පුරුෂයා සමග ආරවුලක් හදාගෙන ඒ ස්වාමි පුරුෂයාගේ ගෙදර අත්හැරලා තමන්ගේ මව්ගම වෙත එහෙමත් නැත්නම් මිහින්තලා වෙත පාගමනින් එනවා. මේ පාගමනින් එන කාන්තාව අර බොහොම සංවරශීලීව භාවනා මානසිකාරයෙන් බිම net හෙලාගෙන වඩින ස්වාමින් වහන්සේ බොහොම රූප ස්වභාවයෙන් යුක්තයි. උන්වහන්සේ දකින හැමදෙනාටම ප්‍රියමනාපයි. මේ කාන්තාවට ස්වාමින් වහන්සේ දකින්නවත් එක්කම නරක සිතක් පහළ වුණා. රාග සිතවිලි පහළ වුණා. උන්වහන්සේ මේ කමඨහන් මග වෙනස් කරන්න ඕනේ කියලා කිචිපිචි ගමින් සිනහ පහළ කරා. මේ සිනහ පහළ කරනකොටම ඉතින් මේ කරවස්ථාන ශීර්ෂයෙන් වඩින ස්වාමින් වහන්සේ තමන්ගේ හිස ඔසවා බලනවා මේ සද්දේ මොකක්ද කියලා. එතකොට උන්වහන්සේන ආලෝකිත වශයෙන් ඔන්න ඉදිරි අභිමුඛය දකින්න දැන් ලැබෙනවා. ඒව හිස උස්සා දකින්න අවස්ථාවේ උන්වහන්සේ දකින්නෙම අර අට්ටි කියන සංඥාවෙන්මයි අරමුණු කරන්නේ. එසේ අරමුණු කරනකොට එතන කාන්තාවක් කියලා ප්‍රකට වෙන්නේ නැහැ. සම්පූර්ණ දත් ඇට දකින්නවා. මේ දත් ඇට සමගම සම්පූර්ණ මේ කාන්තාවගේ ඇට සැකිල්ල පේන්න පටන් ගන්නවා. මේ ඇට සැකිල්ල මතුවීමත් එක්කම තස්සා දන්තට්ටිකං දිස්වා පුබ්බ සංඤ මනිසරි තත්තේවසෝ ඨිතෝ තේරෝ අරහත්ත මුපාගමි. ඒ මොහොතේදීම ඇයගේ දත් පෙළත් එක්ක ඇට සැකිල්ල මතුවුණා. පූර්ව සංඥාව පූර්ව මානසිකාරයේ මතුවුණා. තත්තේවසෝ ඨිතෝ තේරෝ එතනම සිටගෙනම සිට හිඳමින් තෙරුන් වහන්සේ අරහත් මුපාගමේ උතුම් අරිහත්වයටපත් වුණා. අන්න බලන්න කර්මස්ථාන ශීර්ෂයෙන් ඒ තමන් පාගමනින් වඩිනකොට ඒ කර්මස්ථාන ශීර්ෂෙම ආලෝකිත විලෝකිත වශයෙන් බලන අවස්ථාවේදී ඒ කර්මස්ථානයේම අපට උපකාර වෙමින් දකින පුද්ගලයා සත්ත්ව පුද්ගල සංඥා වශයෙන් අරමුණු වන්නේ නැහැ. ඒවා ස්කන්ධ වශයෙන් වෙන්න පුළුවන්, ආයතන වශයෙන් වෙන්න පුළුවන්, ධාතු වශයෙන් වෙන්න පුළුවන්, හේතු ප්‍රත්‍ය ආදි වශයෙන් වෙන්න පුළුවන්. එසේ වැටහෙමින් ඒ භික්ෂුන් වහන්සේලාට භාවනා යෝගීන්ට අමා නිවන් දොරට විවෘත කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ස්වාමින් වහන්සේ එතනින් පියමංකල ඉදිරියට වඩිනකොට නැවතත් අර කාන්තාවගේ ස්වාමියා හම්බ වෙනවා. මේ ස්වාමියා විමසනවා ස්වාමීන් ඔබ වහන්සේට මේ මගදී කාන්තාවක් එහෙම වඩිනව දැක්කද කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ පිළිතුරක් දෙන්නේ නාබි ජානාමි ඉත්තීවා පුරිසෝවා ඊතෝ ගතෝ. මම නම් දන්නේ නැහැ මෙතනින් ස්ත්‍රියද පුරුෂයද ගිය කියලා. අට්ටි සංඝාත මත්තම්පි ගච්ඡතේස මහාපතේ මේ මහපාරෙහි ඇටසැකිල්ලක් න යනවා දැක්කා කියලා මතක් කරා. අර බලන්න මොනතරම්නම් ඒ යෝනිසෝ මනසිකාරයේ පාදක කරගෙන ගෝචර සම්පජඤ්ඤයේ තුලින් ඒ අසම්මෝහ සම්පජඤ්ඤ දෙක වැඩෙමින් උන්වහන්සේට නිවන් මඟ විවෘත වුණාද කියන එක. ඉතින් ඒක නිසා අපිටත් එහෙමයි. අපි ඒ සක්මන් කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වගේම පාගමනින් වඩින අවස්ථාව නැත්නම් ගමනක් යන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ තමන් කර්මස්ථාන ශීර්ෂයෙන් යනවනම් ඒ තමන්ට අභිමුඛයේ දකින්න අවස්ථාවක් ලැබුණොත්, වටපිටාව දකින්න අවස්ථාවක් ලැබුණොත්, ඒ හැම අවස්ථාවකදීම තමන්ගේ කර්මස්ථානය අත්හැරලා කර්මස්ථානෙන් ඈත් වෙලා කර්මස්ථානයේ බිඳගෙන බලන්න එපා. එසේ බලනකොට සත්පුද්ගල සංඥාවක් ගොඩ නැගෙනවා. ඒ වෙලාවේදී තණ්හා දිට්ඨිමාන වැඩෙනවා. අවිජ්ජා වගේ දෝමනස වැනි කෙලෙස් උපදිනවා. ඉතින් නූපන්නාව කෙලෙස් ඉපදෙන්නටත් ඉපදී තියෙන කෙලෙස් බලවත් වෙන්නට හේතුවක් වෙනවා. එහෙමනම් ඒ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කර්මස්ථාන ශීර්ෂයෙන් යුක්තව අපි ඒව අරමුණු කරනවා නම් ඒ කිසිම අවස්ථාවකදී අපේ හිතවලට කෙලෙස් එන්නේ නැහැ. සත්පුද්ගල සංඥාවක් එන්නේ නැහැ. බොහොම ලස්සනයි, හැඩයි, ඒවා ප්‍රියමනාපයි කියන දේවල් එන්නේ නැහැ. ඒ හැම අවස්ථාවකදීම අපට යෝනිසෝ මනසිකාරයේ බලවත් වෙමින් ඒ විදර්ශනා කුසල් වැඩෙමින් මාර්ගඵල නිවන් අවබෝධයක්වා අර මහා තිස්ස ස්වාමීන් වහන්සේට වගේ උපකාර වෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි, දැන් බලන්න ඈත අතීතේ
දකුණු පළාතේ තිබෙනව නේද බොහොම ප්‍රසිද්ධ ආරණ්‍යයක්. ඒ ආරණ්‍ය කරඬුලෙන ආරණ්‍යය. මේ කරඬුලෙන ආරණ්‍ය ඈත අතීතයේ වැඩ වාසය කළ තිබෙන චිත්තගුත්ත කියලා මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ කවමදාවත් පින්වතුනි ඒ ආරණ්‍ය වැඩ වාසය කරනවා. උන්වහන්සේ net බිම හෙලාගෙන බඹයක් පමණ දුර විතරයි බලන්නේ. ඒ බඹෙන් එහාට බලන්නේ නැහැ. අර ආලෝකිත වශයෙන් බලන්නේ බඹයක් විතරයි. විලෝකිත වශයෙන් උඩවත් බලන්නේ නැහැ, වටපිට බලන්නේ නැහැ, අනුදිශාවන් බලන්නේ නැහැ. ඒ වගේම ආලෝකිත වශයෙන් ඉදිරිය හිස ඔසවා බලන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ ඒ නාගස්වල මල් පිපුණු බව දැනගන්නේ මල් පෙති බිම වැටලා තියෙනකොට. ඒ වගේ උන්වහන්සේ හැම අවස්ථාවකදීම හැමදේම තේරුම් ගන්නේ ඒ බිමට පතිත වෙලා තියෙන දේවල් දිහා බලලා. දවසක් ඒ විහාර වන්දනාවේ ආපු පිරිසක් දකිනවා මේ කරඬුලෙන ආරණ්‍ය පිහිටි විහාරය. විහාරය දැක්කහම බෝසතුන් වහන්සේගේ බෝසත් චරිත ආදිය බොහෝම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඒ නිර්මාණය කරලා තියෙන ගලේ උඩු කොටසේ. ඉතින් ඒ නිර්මාණය කරලා තියෙන දේවල් දැකලා මේ චිත්තගුත්ත මහරහතන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි විහාරේ බොහෝම ලස්සනයි. බොහොම ලස්සන චිත්‍ර නිර්මාණය කරලා තියෙනව නේද කියලා. නමුත් උන්වහන්සේ ඒ වෙනකන් දන්නේ නැහැ එහෙම දෙයක් නිර්මාණය කරලා තියෙනවාද කියලා. අන්න බලන්න පින්වතුනි. ඕක එක දවසක් දෙකක් නම් අපිට කරන්න පුළුවන්. නමුත් මුළු ජීවිත කාලෙම කරන්න තරම් මොනතරම් අදිෂ්ඨාන ශක්තියක්, පාරමී ශක්තියක්, පුණ්‍ය ශක්තියක්, ඉවසීමේ ශක්තියක් අපි ළඟ තියෙන්න ඕනේද? මොනතරම් බලවත් යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕනේද? අන්න ඒ වගේ අර ආලෝකිත විලෝකිත කියන ඒ ප්‍රතිපදාව අපට වැදගත් වෙන්නේ කොහොමද කියන එක තේරුම් කරගන්නට ඕනේ. එහෙනම් අපට පුළුවන් නම් ආලෝකිත වශයෙන් බඹයක් පමණ මාන විතරක් බලමින් අපි කර්මස්ථාන සීලයෙන් හැසිරෙනවා. හැබැයි අභිමුඛයේ සම්පූර්ණයෙන් බලන්නේ නැහැ. විලෝකිත වශයෙන් වටපිටාව බලන්නේ නැහැ. අනුදිශාවන් බලන්නේ නැහැ. ඒ විදිහට එක්කෙනෙකුට එක දවසක් ඉන්න පුළුවන් නම් ඒ වගේ දවස් දෙකක්, සතියක්, මාසයක්, අවුරුද්දක්, අවුරුදු දෙකක් පුරුදු වෙන්න පුළුවන් නම් තමන්ගේ S2 තුලින් මොන තරම්නම් සංවරයක් ඇති වෙනවද? ඒ වගේම අර නානා ප්‍රකාර කෙලෙස් උපදින්න තියෙන මාර්ග කොච්චර ඇහිලා යනවද? අන්න ඒ නිසා තමයි ඒ කර්මස්ථානේ අත් නොහැරම ගෝචර සම්පජඤ්ඤේ වැඩෙන ආකාරයට. එහෙමත් නැත්නම් ස්කන්ධ ආයතන ධාතු මේවා ප්‍රකට වන ආකාරයට ඒ කර්මස්ථාන සීර්ෂයෙන්ම භික්ෂුව රත යෝගාවචරයා මේ ආලෝකිත විලෝකිත ප්‍රතිපදාව අනුගමනය කරන්නට ඕනේ. දැන් තවදුරටත් මේ ආලෝකිත ප්‍රතිපදාවේදී තවත් දෙයක් තියෙනවා. තවත් විශේෂ කර්මස්ථානයක් තමයි කසින කර්මස්ථානය, කසින භාවනාව. මේ කසින භාවනාවත් අයිති වෙන ආලෝකිත ගණයට. ඒ කියන්නේ තමන්ගේ අභිමුඛයෙහි කසින නිමිත්තක් සකස් කරගෙන පවත්වා ගැනීම. දැන් බලන්න පින්වතුනි, යම් කිසි වෙලාවකදී අපි කසින මණ්ඩලයක් සකස් කරගන්නවා. එය පඨවි කසින මණ්ඩලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින කියන තමන්ට පහසු ඒ වගේම තමන්ගේ සිතට ප්‍රියමනාප කරන කසින මණ්ඩලයක් අපි හදා ගන්නවා. ඒ කසින මණ්ඩලය හදාගෙන ඒ මණ්ඩලය සාමාන්‍යයෙන් අපි කියන්නේ අඩියත් එකහමාරත් අතර වගේ ප්‍රමාණයේ කවයක් තමයි හදා ගන්න ඕනේ. ඒ වගේ කවයක් හදාගෙන ඒ කවය ඇතුලේ අපි අඟල් දෙකක ඉඩක් තියලා වටෙන් ඉඩක් තියලා අඟල් භාගයක් අඟලකුණත් ඇති තියලා වටේටම අපි ඇතුල් කොටස පාට කරගන්නවා නිල් පාටට. කෙනෙකුට පහසු නිල් පාට පාට කරගන්නවා. ඒ පාට කරගන්න කොටසේදී කිසිම තැනක හිඩසක් තියෙන්න බෑ. වෙනත් කඩතුළු වගේ තියෙන්න බෑ. සුදු පාට තියෙන්න බෑ. හොඳට නිල් පාට පුරව ගන්න. පුරවගෙන ඉවර වෙලා ඒ කසින තමන් භාවනාසනේ වාඩි වුණාම තමන්ගේ ඒ නේත්‍රාදික කෙලින්ම ඒ කසින මණ්ඩලයේ මැද ගැටෙන හැටියට අඩි 3ක් ඉස්සරහින් ඒ කසින මණ්ඩල පෙළ ගන්න. කසින මණ්ඩල පිහිටුවා ගන්නට ඕනේ.
එසේ කසින මණ්ඩලය පිහිටුවාගෙන ඒ කසින මණ්ඩලය ඇදලා තියන්න බෑ කෙලින් පිහිටුවාගෙන තමන් හොඳට ඒ කසින මණ්ඩලේ අර වටේට දැන් අපි ලකුණු කරගත්තානේ මේ ලකුණු සලකුණක් තියෙනවනේ. එතකොට අපි ලකුණු කරගත්තේ නිල් පාට එහා පැත්ත කොටස එක සුදු පාට කරගන්න වෙන පාටක් යන්තම් කරගෙන අපි මේ නිල් පාට වෙන් කරලම ගන්නවා. ඒ වෙන් කළ කසින මණ්ඩලය හදාගෙන ඉස්සරහින් තියාගෙන අපි හොඳට නීල 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 කියලා සාන්ත මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරමින් ඒ යෝගාවචරයා හිත පවත්වා ගන්නකොට Tamanට හොඳට අර නිල් පාට කියන කසින නිමිත්ත කසින මණ්ඩලයේ ඒ උගලවා ගන්න පුළුවන් කසින ඒ නිමිත්ත උගලවා ගන්න පුළුවන්. උගලවා ගන්නවා කියලා කියන්නේ S2 අරගෙන නීල නීල කියලා වඩලා S2 පියාගෙන නීල නීල කියලා මෙනෙහි කරනකොට අර නිල් පාට කසින මණ්ඩල ඉස්සරහින් ප්‍රකට වෙලා Tamanට පේනවා. සමහරක් වෙලාවට එකපාරක් දෙපාරක් තුන් පාරක් කරත් මදි වෙන්න පුළුවන්. තමන් ඉතින් තමන්ට මේ කසින මණ්ඩලය හොඳට ඒ උගුලවාගත්ත කසින ආකාශයක් විදිහට තමන්ගේ ඉස්සරහා හොඳට නිමිත්ත ප්‍රකට වෙනකන් අපි එතන පුරුදු වෙනවා. පුරුදු වෙලා අපි එතනින් නැගිටලා යන්නට ඕනේ වෙන තැනකට භාවනාවට. මොකද හේතුව අපි දන්නවනේ අපේ හිත අපටම වංචනිකයි කියලා. ඉතින් අපි එතනින්ම භාවනා කරන්න ගත්තොත් අර තමන්ගේ උත්සාහය වීර්යය අඩුවීමක් වෙනවා. ඒ වගේම අර කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන්. කමක් නැහැ වැටුනොත් ආයෙ දකින්න පුළුවන් ළඟම තියෙන නිමිත්ත කියලා ආපහු එහෙම හිත පහළ වෙන්න පුළුවන්. ඒක නිසා පැරණි උතුමෝ කියන්නේ එතනින් ගත්ත නිමිත්ත අරගෙන වෙන දිහාවකට යන්න. වෙන දිහාවකට ගිහිල්ලා වාඩි වෙලා අර නිමිත්ත ආවර්ජනා කරමින් නැවත නීල නීල කියලා මතු කරගෙන ඒ නීල කසින මණ්ඩලේ පහළ කරගන්න ඉස්සරහට. හොඳට මේ කසින මණ්ඩලය දිහා බලාගෙන නීල 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 කියලා සාර්ථකව වඩනවා. ඒ වෙලාවේදී අපි දන්නවා ඒක අපට සාර්ථක වශයෙන් සප්පාය වශයෙන් Tamanට තේරෙනවා නම් වැටහෙනවා නම් ඒක ගෝචර කරගන්න හොඳට කසින නිමිත්ත අපි ගෝචර සම්පජඤ්ඤ වශයෙන් Tamanට ඒක වශී කරගන්නවා. එතකොට අසම්මෝහ වශයෙන් ඒ කසින නිමිත්ත තුළ හිත පිහිටුවා ගන්නකොට මොකද වෙන්නේ? ඒ නිල් පාට කසින තුළ හිත පිහිටුවා ගන්නකොට ඒ කසින නිමිත්ත ඒ ආලෝකේ සකස් වෙන ක්‍රම කීපයක් තියෙනවා පින්වතුනි. එකක් තමයි පරිත්තං. සමහරක් යෝගීන්ට ඒ කසින නිමිත්ත කුඩාවට තමයි එන්නේ නිල් පාටට. අපි දැන් අර එළිය විශාල නිමිත්තක් විතර අරගෙන ආවත් ඒ නිමිත්ත මතුවෙලා තමන් ඉස්සරහා අපිට ඒ ප්‍රමාණයෙන් හෝ ඊට වඩා කුඩා නිමිත්තක් විදිහට තියෙන්න පුළුවන්. ඒතකොට මේ නිමිත්ත පරිත්තං විදිහට තියෙනවා නම් තව සමහරක් යෝගීන් ඉන්නවා ඒ කසින නිමිත්ත ගත්ත නිමිත්ත විශාල වෙලා අප්පමාන විශාල විදිහේ කසින නිමිත්තක් විදිහට ඉස්සරහා තියෙන්න පුළුවන්. අන්න ඔය නිසා බුදුරජාණන් වහන්සේ අරමුණු 4ක් දේශනා කරනවා. පරිත්තං පරිත්තාරම්මනං පරිත්තං මහග්ග අපමානාරම්මනං අපමානං පරිත්තාරම්මනං අපමානාරම්මනං කියලා මේ උගුලවාගත්ත කසින නිමිත්ත අරමුණු කරගෙන යෝගීන්ට අවස්ථා 4ක් ප්‍රතිපදා 4ක් කියන මේ අරමුණ දියුණු කරගන්න භාවනාව දියුණු කරගන්න ධ්‍යාන මට්ටමකටපත් කරගන්න. එතකොට දැන් අපි බලමු ඒ තමන්ට ඇතිවෙච්ච කසින නිමිත්ත කුඩා නිමිත්තක් නම් ඒ සමහරක් යෝගීන් ඒ කුඩා නිමිත්තම ඇති. ඒ නිමිත්ත තුළම හිත පිහිටුවාගෙන හිත වශී කරගෙන ඒ ප්‍රථම ධ්‍යාන ආදිට යන්න පුළුවන් නම් අපි කියන පරිත්ත නිමිත්ත පරිත්ත වශයෙන්ම අරමුණු කරගෙන අන්න පියමං කරනවා. ඒ ප්‍රතිපදාව කියන්නේ පරිත්තං පරිත්තාරම්මණං කිය. තව සමහරක් යෝගීන් ඉන්නවා ඒ කුඩා වශයෙන් ලැබිච්ච නිමිත්ත අදිෂ්ඨාන කර විශාල කරගන්න පුළුවන්. ඒකත් සමහරක් යෝගීන් කරන්න පුළුවන්. ඒ කියන්නේ කුඩා නිමිත්ත තියෙනවා. ඒ නිමිත්ත හොඳට වශී වුණාට පස්සේ අදිෂ්ඨාන කර මේකමට අඟලක් විශාල වෙන්න කියලා නිමිත්ත වටේ අඟල ප්‍රමාණය අදිෂ්ඨාන කරනවා නිමිත්ත විශාල වෙනවා. තව අඟලක් වැඩි කරගන්නවා. තව අඟලක් වැඩි කර. ওই විදිහට වැඩි කර මේ විශ්වය දක්වාම කසින නිමිත්ත පතුරවන්න පුළුවන් සමහරක් යෝගීන් ඉන්නවා. අන්න බලන්න ඒ නිමිත්ත උපන්නේ එයාට කුඩා වශයෙන් පරිත්තං
ඒ පරිත්ත වශයෙන් උපන්න නිමිත්ත තමන්ම විශාල කර ගන්නවා. අන්න ඒකට අපි කියන අප්පමානාරම්මන. අන කුඩා නිමිත්ත විශාල කරගෙන අරමුණු කරගෙන ධ්‍යාන වලට යනවා. මේක දෙවෙනි ප්‍රතිපදාව. තුන්වෙනි ප්‍රතිපදාව තමයි තව සමහරක් යෝගීන්ට ස්වභාවයෙන්ම ඒ කසින නිමිත්ත අප්පමාන විශාල විදිහට පැතිරෙන්න පුළුවන්. විශ්වය පුරා පැතිරිලා තියෙන්න පුළුවන්. ඒ පැතිරිච්ච නිමිත්තේ එක තැනකට කුඩා ප්‍රදේශයකට හිත තියාගෙන තමන් ධ්‍යාන වලට සමවදිනවා. ඒකට අපි කියන්නේ අප්පමානයි නිමිත්ත. නිමිත්ත අප්පමාන උනත් පරිත්ත වශයෙන් අරමුණු කරගෙන ධ්‍යාන වලට යනවා. ඔය තුන්වෙනි පියවර. හතරවෙනි පියවර ගත්තාම තම සමහරක් යෝගින්ගේ ස්වභාවයෙන් මේ නිමිත්ත විශාල වෙනවා. ඒ විශාලට පැතිරලා අප නිමිත්ත දිහා අරමුණු කර විශාල විදිහටම අපමාන විදිහටම අරමුණු කරගෙන ධ්‍යාන වල සමවදිනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පින්වතුනි මේ ආලෝකිත න්‍යාය යටතේදී අපට මේ කසින නිමිත්ත නැත්නම් කසින මණ්ඩලයක් හදාගෙන ඒ දියුණු කරගන්න පුළුවන් අවස්ථාව. ඉතින් තව දුරටත් කියනවා නම් තමන් දකින්නවන නිල් පාට වස්ත්‍රයක්, සුදු පාට වස්ත්‍රයක්, රතු පාට වස්ත්‍රයක්, ඒ වගේම සුදු පාට මල් වට්ටියක්, රතු පාට මල් වට්ටියක් මේ වගේ දෙයක් තමන් දකින්නවනම් ඒ දකින්නදී තමන් හොඳට අරමුණු කරගෙන කසින නිමිත්තක් විදිහට අරමුණු කරගෙන එය නිදහසේදී සමහරකට භාවනා කරන්න පුළුවන්කම තියෙන කසින නිමිත්තක් විදිහට අරමුණු කරගෙන. අන්න ඔය නිසා තමයි අපේ පැරණි අපේ ගුරු ස්වාමින් වහන්සේලා අපට උපදෙස් ලබා දෙනවා. අපි මල් වට්ටියක් සකස් කරනකොට ඒ මල් වට්ටිය විසිතුරු කරනවා කියලා එක එක හැඩතල දදා එක එක පාට වලින් ඒ මල් වට්ටිය සකස් කරනවා කියලා කියන්නේ අපේ හිතේ තණ්හා දිට්ඨි මාන නැති වෙන්නේ. කෙලෙස් ඇති වෙන්නේ. මොකද අපි දැන් ලස්සනයි කියලා දකින්නේ මතු පිටින්. එතකොට ඒක ලස්සනයි කියලා මතු පිටින් දකිනකොට අපට ඒ වෙලාව තියෙන කෙලෙස්. එතකොට ඒක නිසා කෙලෙස් සහගත සිතින් හදන මල් වට්ටියට ක්ලේශයක් වැඩෙන ආකාරයට හදන මල් වට්ටියට වඩා කසින නිමිත්තක් වශයෙන් උපකාර වන තනි පාට මල් වට්ටියක් හදන්න පුරුදු වෙන්න. නිල් පාට මල් නම් ඒ නිල් පාට මල් විතරක් තමයි මල් වට්ටිය හදන්න. රතු පාට මල් නම් රතු පාට මල් විතරක්ම අතුරලා මල් වට්ටිය හදන්න. සුදු පාට මල් විතරක් තියෙන මල් වට්ටිය හදන්න. කහ පාට මල් විතරක් තියෙන මල් වට්ටිය හදන්න. එහෙම හදනකොට ඒක ඇතැම් යෝගාවචරයන් කසින නිමිත්තක් වෙනවා. මොකද හේතුව හවස් කාලේ බුද්ධ වන්දනාවට ගිහිල්ලා ඒ මල් වට්ටියක් දැකලා අරමුණු කරලා බුද්ධ පූජා කරලා ඒක හොඳට කසින නිමිත්තක් විදිහට අරමුණු කරගෙන Taman රාත්‍රී කාලයේදී භාවනා කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි පින්වතුනි. හොඳට මතක තියාගන්න. අපි ඔය විදිහට කාලයක් තිස්සේ ඒ සුදු පාට එකම වගේ මල් වට්ටි හද ඒ මල් වට්ටි හොඳට අරමුණු කරගෙන ටික හරි අපි හිතගෙන ඒ කසින නිමිත්තක් විදිහට පුරුදු කරන ගියා නම් මේ ජීවිතයේ සම්පූර්ණයෙන් භාවනාවට හිත යොමු වුණොත් ඒ පුරුදු කරගත්ත නිමිත්ත භාවනා නිමිත්තක් කසින නිමිත්තක් විදිහට මතුවෙලා අපේ නිර්වාණ මාර්ගයට උපකාරයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ජීවිතයේදී පුරුදු කරන දෙය අපට ගැඹුරට යන්න බැරි වුණත් ඒ ශක්තිය සංසාර ගමනේදී එනම් මතු භවයන්ෙහිදී භාවනා කරනකොට උපකාර වෙන්න පුළුවන්. ඒකෙන් තමයි සමහරක් යෝගින් අපරෙල්ල කියනවා භාවනා කරන එක පාට නිල් පාට දම් පාට ආලෝක එනවා. ස්වාමීන් සුදු පාට ආලෝක එනවා. එක පාට කහ පාට ආලෝක එනවා කියලා. එතකොට මේ භාවනා අරමුණ ආනාපාන සතිය වෙනද පොල් වෙන අරමුණ මෙන්න මේ පාට ආලෝක පේනවා කියන. එතකොට පාට ආලෝක පේනවා කියලා කියන්නේ මේ ආනාපාන සති භාවනාවේ නිමිත්තක් නෙමෙයි. මේ එන්නේ සසර පුරුද්දත් එක්ක භාවිත ස්වභාවයත් එක්ක කසින නිමිත්තක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවලදී අපි ඒ භාවනා යෝගියාට දක්ෂතාවයේ තියෙනවා නම් භාවනාවක ඉස්සරහට යන්න අපි කරන වැඩේ යාට භාවනා කර්මස්ථාන මාරු කරලා යාට කසින භාවනා පුරුදු කරනවා. ඉතින් එහෙම වැඩෙන අවස්ථා තියෙනවා. ඒක නිසා
ඒ හැම දෙයක්ම අපි මේ හැම දෙයක්ම සසර පුරුද්දත් එක්කයි මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක එහෙමනම් මේ කසින භාවනාවටත් මේ ආලෝකිත කියන පියවර අට කතාවේදී පෙන්වා තිබෙනවා. මේ එහෙමනම් අර කසිනාදී කම්මට්ටානිකේහි වාපන කම්මට්ටාන සීසේනේ ආලෝකිත විලෝකිතං කාතබ්බං කියලා කියන අට කතාව. ඒ කියන්නේ එතකොට එහෙනම් කසින කර්මස්ථානයේ වඩන යෝගාවචරයා පවා ඒ කර්මස්ථාන ශීර්ෂයෙන්ම ඒ ආලෝකිත විලෝකිත කළ යුතුයි. එන කසින නිමිත්තක් වැඩෙන හැටියට Taman දකින්න යමක්. අටපිටාව බලනකොට ඒ දකින්න හැමදේම කසින නිමිත්තක් විදිහට ගන්න අපි උත්සාහවත් වෙන්නට ඕන. ඉතින් ওই විදිහට මේ ආලෝකිත විලෝකිත කියන එක අපි ලෞකික සමාධි දියුණු වෙන්නටත් ඒකේ වගේ විදර්ශනා ඥාන වැඩෙන්නටත් ලෝකෝත්තර අධිගමනයන් කරා ගමන් කරන්නට අපට උපකාර වෙනවා. එහෙමනම් අපි පින්වතුනි තේරුම් කරගත යුතුයි නැවතත් බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව අපි මේ ගැඹුරින් බලන්නට මේ ආලෝකිත විලෝකිත කියන්නේ මොකක්ද කියලා. දැන් මේක විදර්ශනා නුවණින් නැත්නම් විදර්ශනා පාදක භාවනා යෝගියා මේ සම්පජඤ්ඤය වඩනවා නම් කියන්නේ සමත වශයෙන් මම ඔය වඩන හැටි කිව්වා විදර්ශනා වශයෙන් වැඩෙන පිළිවෙලක් ඔය ආලෝකිත විලෝකිත කියන පියවර කොහොමද සාත්තක සම්පජඤ්ඤ ගෝචර අසම්මෝහ වෙන්නේ ඇති කියන ඔය කරුණු කාරණයක පැහැදිලි කරේ. නමුත් මේක තවදුරටත් අපි ගැඹුරට බලනවා නම් කෙනෙකුට යමක් බලනවා කියලා කියනකොට එතන ආත්ම වශයෙන් මෙතන සත්පුද්ගල සංඥා වශයෙන් මේ අභිමුඛයේ බලන්නේ අනුදිසාවන් බලන්නේ ආත්මයක් කියලා හැඟීමක් එන්න බෑ. එහෙම ආත්මයක් කියලා හැඟීමක් එනවනම් එතන ඒ විදර්ශනා නුවණින් නෙමෙයි ඒ ආලෝකිත විලෝකිත පියවර අනුගමනය කරන්නේ. එහෙමනම් මේ අභිමුඛය බලන්ට ආලෝකිත වෙන්න අභිමුඛය බලන්නට ඕන කියලා සිතක් උපදිනවා. ඒ සිත සමග උපදින චිත්ත සමුත්ථාන වායෝ ධාතුව. ඒ උපදින චිත්ත සමුත්ථාන වායෝ ධාතුව නිසා තමයි අපේ මේ කාය විඤ්ඤාති ඇති වෙන්නේ නේ. ඒ කියන්නේ අතපය ඉස්සරහට යන්නේ එහෙමත් නැත්නම් ඇස්පියල් උඩට යන්නේ පහළට වැටෙන්නේ ඒ කියන්නේ ඇස්පිය පහතට බසින්නේ උඩ ඇස්පිය උඩට යන්නේ මේ හැම දෙයක්ම වෙන්නේ අර චිත්තකිරිය වායෝ ධාතුන් උපන්නා වූ කාය විඤ්ඤාති රූපේ නිසා. නැත්නම් මේ යන්ත්‍රයක් මේ විවෘත කරන්නා වගේ මෙතන මේ කරන කෙනෙක් කරවන කෙනෙක් කවුරුත් නැහැ. එහෙමනම් මෙතන ඇවිදින් ඒ චක්සු විඥාණයෙන් දර්ශන කෘත්‍ය සිද්ධ වෙනකොට තමයි මේ ආලෝකිත කියන පියවර සහ විලෝකිත කියන පියවර ඇති වෙන්නේ. එතකොට මෙන්න මේක නැත්නම් චක්සු විඥානේ බාහිර රූපයක් චක්සු ප්‍රසාදේ ගැටීම නිසා චක්කු විඥාන සිත උපදිනව ඒ උපදින චක්කු විඥාන සිත දර්ශන කෘත්‍ය සිදු කරනවා. ඒ දර්ශන කෘත්‍ය සිදු කරමින් ඇතිවෙන මේ ක්‍රියා පටිපාටිය නිවැරදිව තේරුම් ගැනීම තමයි අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ. එහෙමනම් මේ අසම්මෝහ සම්පජඤ්ඤය අපට අට කතාවේදී මූල පරිඥා වශයෙන් ආගන්තුක භාව වශයෙන් తాවකාලික භාව වශයෙන් කියලා පියවර තුනකට පෙන්වා තිබෙනවා. එතකොට පියවර තුනකට මේක කතා කරනවා. මූල පරිඥා කියලා කියන්නේ සාමාන්‍ය මුල් අවස්ථාවේදී මුල් පියවර චිත්ත වීතියක් ඇසුරෙන් අපි කොහොමද මේ ආලෝකිත විලෝකිත පියවර තේරුම් කරගන්නේ කියලා. දැන් මේ ආලෝකිත විලෝකිත භාවයේ චිත්ත වීතියක් ඇසුරෙන් තේරුම් කර ගැනීමට අට කතාවේ ලස්සන ගාථාවක් අපට පෙන්වලා තිබෙනවා. බොහොම වැදගත්. භවංගා වජ්ජනං චේව දස්සනං සම්පටිච්චනං සම්තීරණං වොත්තපනං ජවනං භවති සත්තම. ඔන්න බලන්න ඔය චිත්ත වීතිය අපට කතා කරලා තියෙනවානේ. එතකොට දැන් ඔන්න වර්තමානයේ සමහරක් ඔය ආභිධම්මික අභිධර්මයේ සොයාගෙන යන භික්ෂුන් වහන්සේලා පවා මේ චිත්ත වීති න්‍යාය ප්‍රතික්ෂේප කරනවා. ඒක ඇවිදින් පෙළ දේශනාවෙ නැහැ. නැත්නම් බුද්ධ වචන ගලපන්න බෑ කියලා. ඉතින් පින්වතුනි මේ චිත්ත වීති න්‍යායත් මේ අට කතා සම්ප්‍රදාය පස්සේ කාලෙක ඇතිවෙච්ච දෙයක් නෙමෙයිනේ. මේ අට කතා සම්ප්‍රදාය ආරම්භ වෙන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන්මයි. හැබැයි බුදුරජාණන් වහන්සේම මේක අර්ථ විග්‍රහ කරලා දෙමෙන කවුරුත් නෙමෙයි.
එහෙමනම් මේ ඒ කාලේ ඉඳලා භාවිතා කරපු න්‍යායට අනුකූලව තමයි මේ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය වෙන අට කතාව සම්පාදනය වුණේ. එතකොට මේ මජ්ක්‍ධිම නිකාය අට කතාවෙමයි මේ ප්‍රධානම ගාථාව තිබෙන්නේ. එතකොට එහෙමනම් මේ ගාථාවෙන් කියවෙන්නේ භවංගා වජ්ජනං චේව. ඒ කියන්නේ භවාංග සිත, ඒ වගේම පංචද්වාර වර්ජන නිසා උපදින්නා වූ ආවර්ජන සිත. දස්සනං රූපාරම්භන ප්‍රත්‍යක්ෂයෙන් දැකීමේ දර්ශන කෘත්‍ය කරන චක්කු විඥාන සිත. සම්පටිච්චනං ඒ රූපාරම්භන පිළිගන්නා වූ සිත. සම්තීරණං ඒ සම්පටිච්ච සිතින් පිළිගත් අරමුණ මනාව සලකන්නා වූ තීරණය කරන සිත. වොත්තපන කියලා කියන්නේ ඒ තීරණය කරන අරමුණ නියම කරගන්නා වූ ව්‍යවස්ථාපනය කරගන්නා වූ සිත. ඊළඟ සත්තමං සත්වෙනි කියලා කියන පියවර වශයෙන් ජවන් සිත් වශයෙන් භවති පිළිවෙලින් සිද්ධ වෙනවා. දැන් ඒක බලන්න එනවා. භවාංග කෘත්‍ය, ආවර්ජන කෘත්‍ය, දස්සන කෘත්‍ය, සම්පටිච්ඡන කෘත්‍ය, සම්තීර්ණ කෘත්‍ය, වොත්තපන කෘත්‍ය, ජවන කෘත්‍ය වශයෙන් පියවර 7කට මෙතන අපට කඩලා පෙන්නලා තිබෙනවා. මෙන්න පිළිවෙල. එහෙමනම් චිත්ත වීතියෙහි භවාංග සම්තතින් භවාංග චිත්තයක් හටගන්නවා කියලා කියන්නේ අන්න අරමුණක් අලුතෙන් පැමිණිලා වෙනම චිත්ත වීතියක් දැන් පටන් ගන්න සූදානමක් වෙන්නේ. ඒකස කියන අතීත භවාංගය. ඊට පස්සේ භවාංග චලන උපච්ඡේද වශයෙන් ඒ භවාංග කෘත්‍ය සිත් තුනකින් සිද්ධ වෙලා ඒ මනෝ ධාතු වශයෙන් ආවර්ජනා කෘත්‍ය සිද්ධ කරමින් පංචද්වාරා වාජ්‍ය සිත උපදිනවා. එතකොට මේ පංච දැන් උතනදී අපි තේරුම් කරගත යුතුයි මේ කියන સિદ્ધාන්තي කොහොමද වෙන්නේ කියලා. පින්වතුන්ට පුළුවන් මතුවට ඔය බංග අට කතාවෙම ඔය චිත්ත වේදි සම්බන්ධ විග්‍රහ කරන තැන්වලදී දකින්න පුළුවන් ඕවා විස්තර කරන අට කතාවේ. විශේෂයෙන්ම දැන් බාහිර වර්ණ රූපයක් මේ චක්සු ප්‍රසාදයෙහි ගැටෙනවත් එක්කම හදවතෙත් ගැටෙනවා. ඒ මනෝද්වාරය ගැටෙනවා. ඒ ගැටෙන නිසා තමයි අතීත භවාංග චලන උපච්ඡේද වශයෙන් චිත්තාක්ෂ තුනක් පහළ වෙන්නේ. එතකොට දැන් ඒ බාහිර වර්ණ රූපේ චක්සු ප්‍රසාදයේ ගැටුනේ නැත්තම් භවාංග චලන උපච්ඡේද ඇති වෙන්න බැහැනේ. එහෙනම් ඒ චක්සු ප්‍රසාද විතරක් ගැටෙන්න වෙන්නේ නැහැ. චක්සු ප්‍රසාදේ ගැටෙනවත් එක්කම හදවතෙත් ගැටෙන නිසා තමයි හෘද වස්තුවේ ගැටෙන නිසා තමයි අර අතීත භවාංග චලන උපච්ඡේද කියලා චිත්තාක්ෂ තුනක් උපදින්නේ. ඊට පස්සේ මේ පංචද්වාරී කියලා කියන්නේ ආවර්ජන කෘත්‍ය හැම වෙලෙම ඒ පංචද්වාරා වර්ජන සිතේ කාර්යය තමයි අරමුණක් එන්නේ කොහෙන්ද මොන දොරටුවෙන්ද අවධානයෙන් සිටීමනේ. එතකොට මේ පංචද්වාරයේ දන්නවා මේ චක්සු ප්‍රසාදයේ මේ අරමුණක් ආවේ. ඒ නිසා මේ චලන උපච්ඡේද සිද්ධ වුනේ. අන්න එතකොට සිත යොමු කරනවා චක්සු ප්‍රසාදයේ චක්සු ద్వාරයේ අරමුණ ගන්න කියලා. අන්න එතකොට තමයි නැවත චක්කු විඤ්ඤාණ සිත උපදින්නේ. එතකොට චක්කු විඤ්ඤාණ සිතෙන් පස්සේ අරමුණ පිළිගැනීම වශයෙන් සම්පටිච්ඡන, ඒ වගේම සම්තීර්ණ තීරණය කිරීම වශයෙන් ව්‍යවස්ථාපන වශයෙන් වොත්තපන සිත. වොත්තපන අවස්ථාව ගත්තාම ඒ වොත්තපන කෘත්‍ය ඒ අභිධර්ම නායක ක්‍රමයේද හඳුන්වන යෝනිසෝ මනසිකාර සහ අයෝනිසෝ මනසිකාර කියලා කොටස් දෙකකට බෙදලා. ඒකට හේතුව තමයි ඒ වොත්තපණයෙන් ලැබෙන ව්‍යවස්ථාපනයට අනුව තමයි ජවන් උපදින්නේ. ඒ උපදින ජවන් කුසල් නම් වොත්තපන යෝනිසෝ මනසිකාරයයි. උපදින ජවන් අකුසල් නම් වොත්තපනය අයෝනිසෝ මනසිකාරයයි. ඒ ජවන් 7 දක්වා යනවා ඊට පස්සේ. එතකොට දැන් මෙතනදී අපි දැන් මේ කතා කරන්න කුමක් ගැනද කියනවා නම් ආලෝකිත විලෝකිත පියවරනේ. මෙතන ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. එහෙමනම් නොමුලාව අපි කොහොමද මේ ආලෝකිත විලෝකිත පියවරට අනුව අපි මේ අරමුණක් අරගෙන මේ චිත්ත පරම්පරාව උපදින්නේ කියලා. එතකොට එහෙමනම් මේ විදිහට චිත්ත වීතියක් වශයෙන් කෙනෙකුට හොඳට වැටහෙනවා නම් චිත්ත වීතියක් විදිහට මේක තේරුම් ගන්නවා නම් චිත්ත වීතියක් විදිහට ප්‍රකට කර ගන්නකොට අන්න ජවන් අවස්ථාවේදී උපදින ජවන් වටහා ගන්නවා. දැන් අපි දන්නවා කාමාවචර ජවන් වශයෙන්
29 29ක් උපදින්න පුළුවන්. මේ රූපාරම්මණයක් හේතු කරගෙන. අකුසල් වශයෙන් 12ක්, ඒ වගේ අහේතුක ක්‍රියා වශයෙන් හසිතුප්පාදේ 13යි. ඊට පස්සේ කුසල් වශයෙන් 8ක්, ඒ වගේම ක්‍රියා වශයෙන් 8ක් 16යි. ඒතර ඔය විදිහට ගත්තාම 29ක් උපදිනවා. හැබැයි මේ කියන ජවන් සිත් අතුරෙන් රහතන් වහන්සේ නමක් ආලෝකිත විලෝකිත වශයෙන් යමක් දකිනකොට උන්වහන්සේලාට උපදින්නෙම ක්‍රියාජවන්නේ. ඒ ක්‍රියාජවන් උපදිනවා කියලා කියන්නේ එතනදී යෝනිසෝ මනසිකාරයෙන් තමයි බලවත් වෙන්නේ. මොකද උන්වහන්සේලාට අයෝනිසෝ මනසිකාර අකුසල වෙන්නේ නැහැ. ඉතින් හැබැයි පෘතුජන අපට නම් ඒ අයෝනිසෝ මනසිකාරයෙන් යමක් දකිනකොට ජවන් වශයෙන් උපදින්නේ අකුසල්, යෝනිසෝ මනසිකාරයෙන් දකිනකොට උපදින්නේ කුසල්. අන්න ඒ ප්‍රභේදය හොඳට තේරුම් කරගන්නට ඕනේ. ඉතින් මෙතන වැදගත් වෙන්නේ මෙතන ජවන් සිත් 7ක් උපදිනවනේ එකම වගේනේ. එතකොට පළවෙනි ජවනෙම්ම මේ දකින පුද්ගලයා ස්ත්‍රියෙක්ද පුරුෂයෙක්ද කියලාවත් ඒ වගේ ඇලීමක්, ගැටීමක්, මුලාවීමක් කියන මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම දෙවෙනි ජවනෙදි වෙන්නේත් නැහැ. තුන්වෙනි ජවනෙන්වත්, හතරවෙනි ජවනෙන්වත්, පස්වෙනි ජවනෙන්වත්, හයවෙනි ජවනෙන්වත්, හත්වෙනි ජවනෙන්වත් මේ රාග ආදි වශයෙන් අර ඒ දකින දේවල්, වටපිට අරමුණු කරන දේවල් ඇලීමක් වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් ඒ දේ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි මේ මූල පරිඥා වශයෙන් අපිට තේරුම් ගන්න කියලා කියන්නේ. දැන් උපමාවක් කියනවා. දැන් යම් කිසි කෙනෙක් යුද්ධ පිටියකට ගියාට පස්සේ ඒ යුද්ධ මණ්ඩලයෙහි යෝධයන් උඩ යට වශයෙන් බිඳී වැටෙනවා. එහෙම නැත්නම් මේ මහා විශාල යුද්ධයක් ඇති වෙනවා. එතකොට මේ යුද්ධය කරන වෙලාවේ ඒ කවුද කියන දේ ගැන වැටහීම අඩුයි. ස්ත්‍රියෙක්ද පුරුෂයෙක්ද කියන එක. හැබැයි එතනින් ඒ යුද්ධ වෙලා එතන වැටුණාට පස්සේ තමයි තේරුම් ගන්න මෙයා ස්ත්‍රියෙක්, මෙයා පුරුෂයෙක්, මෙයා අහවලා කියන දේ ගැන අවබෝධයක් ඇති වෙන්නේ. අන්න ඒ වගේ තමයි මූල පරිඥා වශයෙන් අපට කියනවා ඒ තමන් ආලෝකිත විලෝකිත එහෙම දකින අරමුණු කරගෙන චිත්ත වීතියක් උපදිනවනේ. ඒ පළමු චිත්ත වීතියෙන්ම ඒ දකින දේ මොකක්ද කියලා නිගමනය කරගන්න බෑ. හේතුව අපි දකින්නේ පරමාර්ථය විතරයි. සම්මුතිය දකින්නේ නැහැ. ඒතකොට ස්ත්‍රියෙක්ද පුරුෂයෙක්ද කියලා අවසාන නිගමනය කරන්නේ අපි සම්මුතියෙන්නේ. එහෙනම් අපි පරමාර්ථය මුලින්ම දකින්නේ. මෙන්න මේ දේ දකිමින් පරමාර්ථය තුලම හිත පිහිටුවාගෙන එතනම අපට මේ චිත්ත පරම්පරාවට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් Tamanට කටයුතු කරන්න පුළුවන් නම් අන්න මූල පරිඥා වශයෙන් අසම්මෝහ සම්පජඤ්ඤය එතන වැඩෙනවා. එතන යෝනිසෝ මනසිකාරේ බලවස්සේ පිහිටුවා ගත්ත ඒ වගේ විදර්ශනා භාවනා යෝගී යෝගාවචරේ යම් කිසි දෙයක් දකිනකොට උන්වහන්සේලා විදර්ශනාවෙන් දකින්නවා කියන පරමාර්ථ වශයෙන් දකිනකොට අන්න මූල පරිඥා වශයෙන්ම ඒ අසම්මෝහ සම්පජඤ්ඤය ඒ යෝගාවචරයන්ට එතනදී වැඩෙනවා. ඊළඟ පියවර අපි ගත්තොත් පින්වතුනි දැන් මේ චක්සුද්්වාරයෙන් ගත්ත අරමුණ තියෙනවනේ. එක් වරක් නෙමෙයි අපි දෙවරක්, තුන් වරක්, හතර වරක්, පස් වරක්, හය වරක්, සිය වර, දහස්වර, දසදහස්වර අපි දකින්න උත්සාහවත් වෙනවා. එකම දේ දැකලා තමයි අපි මේක දැන් නිගමනයකට පත් කරගන්නේ. අන්න එතකොට එහෙමනම් කියන්නේ ඒ පළවෙනි චක්කුද්්වාර වීතිය පහළ වෙලා ඊළඟට රූපයක් හමු වුණාම නැවතත් ඔන්න ඒ චක්සුද්්වාර සුරු කරගෙන නැවත අර වගේම චිත්ත පරම්පරාව ගිහිල්ලා අවසාන ජවන් උපදිනවා. එතකොට මොකද වෙන්නේ? පළවෙනි චිත්ත වීතිය ඇතුලේ ඒ අරමුණත් එක්ක තමයි දෙවෙනි චිත්ත වීතිය උපදින්නේ. එතකොට එහෙනම් පළවෙනි වීතියට වඩා දෙවෙනි වීතියේදී අපිට තරමක් දුරට දකින්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මෙතනදී අපි තේරුම් කරගන්නවා ඒ ජවන්සිත පළමු උපන් ආවර්ජනාදීන්ට මේ ගෘහයක් වගේ කියලා කියනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් චක්කුද්්වාරයේහි චක්සුද්්වාරයේ විදිහින් ආගන්තුක පුරුෂයෙක් වගේ. දැන් ඇයි දැන් අපි දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම දැන් ආවර්ජනාදී කෘත්‍යයන් සිද්ධ වෙන්නේ ඒ
ආගන්තුක වශයෙන් චක්සුද්්වාරය තුල ආගන්තුක පුරුෂයෙක් පැමිණියාම තමයි පැමිණීමක් හා සමානයි. එහෙමත් නැත්නම් ඒත් අපි තේරුම් කරගන්නවා නම් යම් කිසි කෙනෙක් අපි මෙහෙම හිතමුකෝ ඒක ලේසින් තේරුම් ගන්නට නම් අපි දැන් පළමුවෙන් ආවර්ජනා කරගත්ත අරමුණ තියෙනවා. ඒ අරමුණ නැවත නැවත ආවර්ජනා කරනකොට තමයි අපට තරමක් දුරට හෝ වැටහෙන්නේ මේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා. හැබැයි ඒ වුණත් තාමත් පරමාර්ථ ඉන්න තාක්කල් එතන අපට ඇලීමක්වත් ගැටීමක්වත් මුලාවීමක්වත් වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් එතකොට එතනදී අපි තේරුම් ගන්න මේ අරමුණ ආගන්තුකෙක් වශයෙන් අපට පැමිණියා. ඒතර ආගන්තුක වශයෙන් පැමිණි අරමුණක් නිසා මේ දේ සිද්ධ වුණා කියලා ආගන්තුක වශයෙන් අරමුණ ඇවිදින් ආගන්තුක ක්‍රියාව වෙලා ආගන්තුක විසිරී ගියා. එතකොට එවන විදර්ශනා භාවනා යෝගියා යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නකොට එයාට එක පාර්ටම මේ තමන්ගේ කමඨහානෙන් පරිබාහිරව යම් අරමුණක් එනකොට දකින්නකොට ඒ දේ ආගන්තුක අරමුණක් විදිහට තේරුම් ගන්න. ඒ ආගන්තුක අරමුණක් ඇවිදින් ගැටිලා ඒ දේ ක්‍රියාත්මක වෙලා ඒ ආගන්තුක අරමුණම නැති වෙලා ගිය එතන තමන්ට ඇලීමක් බැඳීමක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. අන්න අවසාන ක්‍රමය තමයි කියන්නේ ව්‍යවස්ථාපනේ අවසන් කොට දකින්න ක්‍රමය. අපි ඒරෙන් తాවකාලික වශයෙන්. දැන් එතන තොන්න කියනවා. ඒ කියන්නේ එහෙමනම් ඒ චක්කුද්්වාරයෙන් අරමුණක් එනවා. ඒ අරමුණ ඇවිදින් ඒ අරමුණ తాවකාලිකයි. ඒ తాවකාලික අරමුණ පහළ වෙලා අරමුණ පැවතිලා ඒ අරමුණ නැති වෙලා යනවා. ඔය විදිහට අපිට తాවකාලික වශයෙන් අසම්මෝහ සම්පජාඤ්ඤය වඩන්න පුළුවන්. ඉතින් අට කතාවේ තවත් විස්තර තියෙනවා. ඒක කොහොම නමුත් අපි කෙටියෙන් මතක තියාගත්තොත් අල මූල පරිඥා වශයෙන් එමත චිත්ත වීතියට අනුව ඒ මුල් පියවරට අනුව කෙනෙකුට වැටහෙනවා නම් එතනින් එහාට ඒ අරමුණ ප්‍රපංච වෙන්න නොදී එතනින්ම අවසන් වෙනවා නම් අන අසම්මෝහ සම්පජඤ්ඤය මූල පරිඥා වශයෙන් වැඩුණා. එහෙම වගේම ආගන්තුක අරමුණක් ඇවිදින් ආගන්තුක ඇති වෙලා ආගන්තුක ගියා කියන අවබෝධය ඇති වෙනකොට අන ආගන්තුක භාව වශයෙන් අසම්මෝහ සම්පජඤ්ඤය මේ ආලෝකිත විලෝකිත අරමුණත් එක්ක අන යෝගාවචරයට ඇති වුණා. ඒ විතරක් නෙමේ తాවකාලිකව ආපු දෙයක්, తాවකාලික ගත්ත දෙයක්, తాවකාලික පැවති දෙයක් කියන මේ අදහසින් తాවකාලික ඇති වෙලා, తాවකාලිකව පැවතිලා, తాවකාලිකව නැසිලා ගියා, විනාශ වෙලා ගියා කියන දේන අවබෝධ වෙනකොට අන්න එතන ඇලීමක් බැඳීමක් මුලාවීමක් නැහැ, ඇලීමක් නැහැ. අන්න తాවකාලික වශයෙන් ඒ ආලෝකිත විලෝකිත දකිමින් අසම්මෝහ සම්පජාඤ්ඤය වඩා ගන්නවා. දැන් එහෙනම් මෙතනදී යෝගාවචරයා කියන්නේ දැන් විදර්ශනා භාවනාවෙම විදර්ශනා භූමියෙම විදර්ශනා ප්‍රතිපදාවෙම ඉන්න යෝගාවචරයෙකුට ඒ ආලෝකිත විලෝකිත වශයෙන් ඒ අරමුණක් දකින්නකොට අභිමුඛයට එනකොට වටපිට දකින්නකොට ඒ අරමුණ අපි කොහොමද අසම්මෝහ සම්පජාඤ්ඤය තුලින් පාලනය කරගන්නේ කියන එක මේ කියන්නේ. එහෙනම් මූල පරිඥා වශයෙන් අපට පාලනය කරගන්න පුළුවන්. ආගන්තුක භාව වශයෙන් පාලනය කරගන්න පුළුවන්. తాවකාලික වශයෙන් පාලනය කරගන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට මේ ක්‍රම තුනට පාලනය කරන්න බැරි නම් එයා තුල නියම යෝනිසෝ මනසිකාරය නියම සම්පජඤ්ඤය පිහිටලා නැහැ කියන එකයි. අන්න ඒ අනුව තමයි අපි ගන්නෙ අර චිත්ත වීති න්‍යායදී පැහැදිලි කරනවානේ. මොකද පැහැදිලි කරන්නේ? දැන් පැහැදිලි කරනවා රූපං පඨම චිත්තේන තීතං ဒ ුතිය චේතසා අත්තං තතිය චිත්තේන නාමං චතුත්ථ චේතසා කියලා අර චක්සුද්්වාරයේ අරමුණු කරගෙන අපි කොහොමද චිත්ත වීතියක් හඳුනගන්නේ? නැත්නම් චිත්ත වීතිය නැත්නම් ඒ පටන් ගන්න කියලා. දැන් මොකද හේතුව අපි විශේෂයෙන්ම තදනුවත්තික මනෝද්වාරික චිත්ත වීති න්‍යායයට බැසගත්තාම පේනවා ඒ යෝනිසෝ මනසිකාරය අඩු එහෙමත් නැත්නම් විදර්ශනා භාවනා යෝගියෙක් නෙමෙයි සාමාන්‍ය විදිහට ඉන්න කෙනෙක්. සාමාන්‍ය විදිහට විදර්ශනා යෝනිසෝ මනසිකාරයෙන් බැහැරව සාමාන්‍ය යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න අවස්ථාවකදී හෝ අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න අවස්ථාවකදී අපි අරමුණක් අරගෙන කොහොමද මේ විනිශ්චය වෙලා යන්නේ කියන එක අභිධර්ම නායකයෙන් පැහැදිලි කර දෙනවා. ඒවට අපි කියනවා තදනුවත්තක මනෝද්වාරික චිත්ත වීති න්‍යාය. එතකොට එතෙන්දී අතීතක් ගහන වීති, ඒ වගේම තමයි
පැහැදිලි කරන සමූහග්‍රහණ වීති, අත්තග්‍රහණ වීති, නාමග්‍රහණ වීති කියලා අවස්ථා හතරක් ප්‍රධාන වශයෙන් තියෙනවා. දැන් එතකොට මුලින්ම වෙන්නේ අපි චක්කුද්්වාරික චිත්ත වීතිය පහළ වෙලා ඒක තදාරම්මන බවට පත් වෙලා භවාංගගත වෙලා නැවත මනෝද්වාරයෙන් ආවර්ජනා කරනවා ඒ අරමුණ. අන්න අතීත ගහන විදිහට ඇති වෙන්නේ. අතීත අරමුණ ගැනීම වශයෙන් උපදින චිත්ත වීතියක්. ඒතකොට මෙහිදී අරමුණු කරන්නේ මොකද්ද? පරමාර්ථය විතරයි තාමත්. මොකද හේතුව පළමු චක්සුද්්වාරික චිත්ත වීතියෙන් දකින්න බෑ සම්මුතිය පරමාර්ථයමයි. ඒ ගත්ත අරමුණ ආවර්ජනා කරමින් නැවත මනෝද්වාරික වීතියක් පහළ වෙනවා. එතනත් ඔන්න උපදින්නේ පරමාර්ථයමයි. ජවන් එත තථාරාමන උපදිනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම බලන්න මෙහෙම එකක් හිතන්න. දැන් බුදු පිළිමයක් අරමුණු කරනවා. ඒ බුදු පිළිමේ ඇසට අරමුණු වෙනකොට අතීත භවාංග චලන උපච්ඡේද පංචද්වාරා වජ්‍රාදී පිළිවෙලින් ජවන් 7 තදාරම්මන දක්වා චිත්ත වේදි උපදිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ඇස දකින්නේ මොකද්ද? මේ බුදු පිළිමේ නෙමෙයි. ඒ වර්ණ රූප එහෙමතන එහි පරමාර්ථය දකින්නේ. එතකොට බුදු පිළිමේ කියන මේ හේතුපේ වර්ණය පරමාර්ථය ඇසට අරමුණු වීම නිසා තමයි චක්කුද්්වාරික චිත්ත වීතිය උපදින්නේ. එතකොට මේදී තදාරම්මන පහළ වෙලා භවාංගසිත උපදිනවා. නැවත මොකද කරන්නේ? ඒ ප්‍රථමයෙන් ගත්ත ඒ අරමුණම ආවර්ජනා කරමින් අතීතක් ගහන චිත්ත වීතියක් උපදිනවා. ඒ අතීතක් ගහන චිත්ත වීතිය තව භවාංග චලනෙන් පටන් ගන්න. ඒක අතීත භවාංගයක් ආය පහළ වෙන්නේ නැහැ. භවාංග චලන, භවාංග උපච්ඡේදේ පහළ වෙලා මනෝද්වාරා වජ්ජනේ පහළ වෙලා ඔන්න ජවන් 7ක් පහළ වෙනවා. එතනදිත් අරමුණු කරගන්නේ ඒ චක්සුද්්වාරෙම ගත්ත පරමාර්ථ රූපේ. පරමාර්ථය අරමුණු කරගෙන අතීතයේ සමග ගලප ගන්න. මේ අතීතක් ගන්න වීති විශාල සංඛ්‍යාවක් පහළ වෙන්න පුළුවන්. එකක් දෙකක් නෙමෙයි. මොකද අතීතීත් එක මේ මතේ ගලපන්න විශාල ගොඩක් පහළ වෙන්න පුළුවන්. ඊට පස්සේ පහළ වෙන සමූහක් ගන්න වීතිය. මේ සමූහක් ගන්න වීතිය මොකද වෙන්නේ? දැන් අපි දැක්ක වර්ණය වෙන්නේ. ඊට වර්ණය, හැඩය, ප්‍රමාණය මේ සියල්ල වෙන වෙනම දකිමින් සියල්ල එකතු කරනවා. එකතු කරගෙන අර රාමුවක් වශයෙන් ගොනු කරගැනීමේ සමූහක් ගන්න වීතිය ඇති වෙනවා. එතනදී දකින්න පරමාර්ථය විතරමයි. ඒතකොට පරමාර්ථය විතරයි දකින්නේ. අන්න ඊට පස්සේ තමයි ඒ එකතු කරගත්ත සමූහත් එක්ක ඊළඟ උපදිනවා අත්තක් ගහන වීතියක් එකත් මනෝද්වාරික වශයෙන් ඒ සමූහක් ගහන වීතියෙන් පස්සේ ඒ අර්ථය වටහා ගැනීම වශයෙන් කුමකින්ද මේ හැඩය අර්ථ ගන්නවන්නේ මොන වගේ අර්ථයක්ද මෙතන තියෙන්නේ කියනකොට අන්න පඤ්ඤත්තිය අතෙන්දී අරමුණු වෙනවා. අන්න මතක තියාගන්නට ඕනේ චක්සුද්්වාර වීතිර අරමුණු වෙන පරමාර්ථය, අතීතක් ගහන වීතිර අරමුණු වෙන පරමාර්ථය, සමූහක් ගහන වීතිර අරමුණු වෙන පරමාර්ථය. එතකොට පරමාර්ථය අරමුණු වෙන නිසා ජවණෙන් පස්සේ තදාරම්මන උපදිනවාමයි. ඊට පස්සේ අත්තක් ගහන වීතියේදී පඤ්ඤත්ති වශයෙන් මේ අරමුණ තේරුම් ගන්නකොට තදාරම්මන උපදින්නේ නැහැ. ජවන් 7න් පස්සේ භවාංග උපදිනවා. අවසානයේ නාමක් ගහන වීතිය ඒ අර්ථයට අනුව මේ අහවල් බුදු පිළිවෙල මේ අහවල් ස්ත්‍රී අහවල් පුරුෂයානි කියලා අන්න Tamanට පඤ්ඤත්ති වශයෙන් අරමුණු වෙනකොට එතනදී තදාරම්මන උපදින්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි ඒ චක්කුද්්වාරික වීතියෙන් පස්සේ අතීතක් ගහන, සමූහක් ගහන, ඒ වගේ අත්තක් ගහන, නාමක් ගහන වශයෙන් මේ කියන චිත්ත පරම්පරාව උපදින හැටි තේරුම් කරගන්නට ඕනේ. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කර දෙන මෙන්න මේ න්‍යාය කියන එක ඇවිදින් මෙයත් අසම්මෝහ සම්පජාඤ්ඤයම කොටසක් තමයි. නමුත් අර අඛණ්ඩව විදර්ශනා භාවනාවෙන්ම ඉන්න යෝගාවචරයාට චක්කුද්්වාරික චිත්ත වීතියෙන්ම එය අවසන් කරගන්න පුළුවන් නම් එතනින් එහාට එය ප්‍රපංච සම්මුතිය දකින්න නැති වෙන පරමාර්ථයම අවසන් කරගන්න පුළුවන් නම් තමයි අර මූල පරිඥා වශයෙන් ඒ වගේම තමයි පැහැදිලි කර දුන්නේ ආගන්තුක වශයෙන් తాවකාලික වශයෙන් හෝ ඒ දේ වටහාගෙන ඒ තුල විදර්ශනා වඩමින් ඒ යෝගාවචරය හිත පිහිටුවාගෙන පඤ්ඤත්තිය දකින්නේ නැහැ. එහෙමනම් පරමාර්ථය දකිමින් පරමාර්ථයෙන් තුල විදර්ශනාව වඩමින් ඒ විදර්ශනාව ප්‍රකට කරගනිමින් යෝගාවචර ජීවිතය ගත කරන්න පුළුවන් මේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියනකොට. හැබැයි සමහරක් යෝගීන්ට පරමාර්ථය දැකලා
සම්මුතිය සකස් වුණාට පස්සේ නැවත පරමාර්ථය හොයන්ට යනවා. දැන් සාමාන්‍ය ඒකේ තියෙන විදර්ශනාවේ මෝහත් භාවයක් නැති සාමාන්‍ය අපි කියන්නේ සාමාන්‍ය කවුරුත් කරන්නේ මේ විදිහට. මොකද හේතුව පරමාර්ථයෙන් සම්මුතිය දැකලා සම්මුතිය අපි ගණයක් හදලා රාමුවක් හදලා සත්වයක් හදලා පුද්ගලයෙක් හදලා ආත්මයක් හදලා දෙයක් හදලා නැවත කඩන්න බිනින්න යනවා. එතකොට ඒ කියන්නේ අපිම වරද කරගෙන අපිම ඊට පස්සේ අපි වරද හදා ගන්න යනවා. එහෙමනම් අපි මේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියන පියවරෙන් උගන්වන්නේ ඊටත් එහා ගිය ගැඹුරු දෙයක් කියන එක අපි වටහා ගන්නට ඕනේ. ඊළඟට තව දුරටත් මේ අට කතාවේ පැහැදිලි කරනවා ඒ Tamanට පරමාර්ථ වශයෙන් එතෙන්දි දැකලා හෝ එහෙම නැත්නම් සම්මුතියට පඤ්ඤාත්තියට වැටිලා නැවත පරමාර්ථයේ සොයන අවස්ථාවකදී හෝ මේ යෝගාවචරයාට ඒ ආලෝකිතේ විලෝකිතේ කියන මේ පියවරට අනුව ස්කන්ධ ආයතන ධාතු ප්‍රත්‍ය කියලා ආකාර හතරකට ප්‍රතිවේක්ෂා කරමින් මේ අසම්මෝහ සම්පජඤ්ඤය දියුණු කරගන්න පුළුවන් කියලා අට කතාවේ පැහැදිලි කර දෙනවා. එතරම් ස්කන්ධ ආයතන ධාතු ප්‍රත්‍ය වශයෙන් පෙන්වා දෙනවා. දැන් අපි කොහොමද ස්කන්ධ වශයෙන් මේක මුලින්ම තේරුම් කරගන්නේ කියන එක දැන් අපි තේරුම්. දැන් මෙහිදී බලන්න අපි දන්න චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානන්නේ මේ චක්සු ප්‍රසාදයත් බාහිර වර්ණ රූපයත් ඒක ගැටීම නිසා චක්සු විඥානේ හට ගන්නවා. එතකොට එහෙමනම් මේ චක්සු ප්‍රසාදයත් බාහිර වර්ණ රූපයත් කියන එක රූපස්කන්ධේ. ඒ වගේම තමයි ඒ බාහිර වර්ණ රූපය දැකීම වශයෙන් දර්ශන කෘත්‍ය සිද්ධ කරගත චක්කු විඥාන සිත විදි විඥාන ස්කන්ධේ. එතකොට මේ චක්කු විඥාන සිත තනින් පහළ වුණා නෙමෙයි තින්නම් සංගති පස්සෝ කියන විදිහට එතකොට චක්කු සම්පස්සය චක්කු විඥානයත් එක්ක ඒ පස්සේ ප්‍රධානව පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මානසිකාරය කියලා සබ්බචිත්ත සාධාරණ චෛතසික හතක් ඒ සිතත් එක්ක උපදුණා. එතකොට මේ පහළ වෙච්ච චෛතසික සමුදාය සංප්‍රයුක්ත වෙච්ච චෛතසික සමුදාය වේදනාවක වේදනා ස්කන්ධයි. සංඥාවක සංඥා ස්කන්ධයි. ඒතර ස්පර්ශ ආදී සියල්ලක්ම සංස්කාර ස්කන්ධ. ඔය විදිහට අපිට පුළුවන් ඒ අවස්ථාවේදීම ඒ අසත් බාහිර වර්ණ රූපයත් ඉපදුන් චක්කු විඥානෙත් මේ සියල්ල ස්කන්ධ වශයෙන්ම මෙනෙහි කරමින් Tamanට මේ මාර්ගය විවෘත කරගන්න. ඊට පස්සේ පින්වතුනි බලන්න මේ විදිහ පංචස්කන්ධය වශයෙන් අපි ආලෝකන විලෝකනේ තෝරාගත්තා වගේම අපි දැන් බලමු මේ ආයතන වශයෙන් කොහොමද මේ ආලෝකනේ සහ විලෝකනේ තේරුම් ගන්න. එතකොට එහෙනම් මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් නැහැ කියන එක ගැඹුරටම යන අවස්ථාවක්. එතකොට අපි දන්නවා චක්සු ප්‍රසාදය කියන්නේ චක්කායතනය. ආධ්‍යාත්මික ආයතනය. බාහිර වර්ණ රූපය කියන්නේ රූපායතනය. ඒ වගේම ආධ්‍යාත්මික ආයතනේ බාහිර වර්ණ රූපේ රූපායතන ගැටීමේ උපදින සිත මන ආයතනෙ. එතකොට මේ මන ආයතන සමග උපන්නා වූ වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ අතරය විදිහින් සම්පූර්ණ ධර්ම සියල්ලක්ම ධම්මායතන. ওই විදිහට අපිට පුළුවන් ආයතන වශයෙන් මෙනෙහි කරන්න. ඊළඟට අපි බලමු මේ ආයතන වශයෙන් තේරුම් ගත්තා වගේම ධාතු වශයෙන් මේක අපි දැන් කොහොමද තේරුම් කරගන්නේ කියලා. දැන් චක්සු ප්‍රසාදය කියලා කියන්නේ චක්කු ධාතුව. ඒ වගේම බාහිර වර්ණ රූපයක රූප ධාතුව. ඒ රූප ධාතුව චක්සු ධාතුවේ ගැටීමේ උපදින විඥානේ චක්කු විඥාන ධාතුව. ඒ චක්කු විඥාන ධාතු සමග උපන්නා වූ වේදනා සංඥා සංකාර ස්කන්ධ සියල්ලක්ම සම්පූර්ණ ධර්ම සියල්ලක්ම ධර්ම ධාතු. ඒ විදිහට අපිට පුළුවන් ධාතු වශයෙන් මේ ආලෝකන විලෝකන පියවර තවදුරටත් දියුණු කරගන්න. අපි දැන් බලමු ප්‍රත්‍ය වශයෙන් තේරුම් ගන්න කොහොමද කියලා. දැන් මේකත් බොහොම වැදගත් දෙයක්. ඒ කියන්නේ ප ဋ ාහන දේශනාවට අනුව තමයි මේක විග්‍රහ කර දෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි දන්නවා චක්සු ප්‍රසාදය ඇසුරු කරගෙන තමයි චක්කු විඥාන උපදින්නේ. එතකොට එහෙමනම් මේ චක්සු ප්‍රසාදේ නිස්සේ ප්‍රත්‍යය. ඒ වගේම බාහිර වර්ණ රූපය රූපායතනයේ රූපාරම්මණය එන ආරම්මන ප්‍රත්‍යය. එතකොට මේ ආවර්ජණය කිරීම නැත්නම් මේ චිත්ත පරම්පරේ ආවර්ජනා කරමින් පංචද්වාරා වචන සිත පහළ වෙලා ඊට චක්කු විඤ්ඤාණ සිත උපදිනවනේ. එතකොට මේ ආවර්ජනා සිත අනන්තර සමානන්තර උපනිශ්‍රය නත්ති විගත වශයෙන් උපකාර වෙනවා චක්කු විඤ්ඤාණ සිතට. ඉතින් මේක බොහොම ගැඹුරු දෙයක්. දැන් මොකද හේතුව අපි දන්නවා සිත දෙකක් අතරතුර හිඩසක් නැහැනේ. එතකොට එහෙනම් පංචද්වාරා වජ්ජන සිත උපාදටිති භංග වුණාට පස්සේ තමයි
චක්කු ප්‍රසාද ඇතුළු කරගෙන චක්කු විඤ්ඤාණයට උපදින්න. එතකොට එහෙමනම් ඒ පංචද්වාරා වජ්ජනසිත නැතිවීමත් එක්ක චක්කු විඤ්ඤාණයට උපදිනකොට අන්න චක්සු විඤ්ඤාණසිත උපදින්නේ පංචද්වාරා වජ්ජනය නැතිවීමත් එක්ක නිසා අනන්තර සමානන්තර වශයෙන් චක්කු විඤ්ඤාණයට උදව් කරනවා. ඊළඟට මොකද වෙන්නේ? පංචද්වාරා වජ්ජනය නැතිවීමත් එක්ක අනන්තර උපනිශ්‍රය වශයෙන් උපකාර කරන චක්කු විඤ්ඤාණ සිතට. ඊළඟට පින්වතුනි පංචද්වාරා වජ්ජනය නැතිවීමේ නත්ති ප්‍රතිභාවයෙන් චක්කු විඤ්ඤාණයට උපකාර කරනවා. චක්කු පංචද්වාරා වජ්ජන සිත බහැරව ගියාට පස්සේ චක්කු විඤ්ඤාණයට උපදින විගත ප්‍රතිභාවයෙන් උපකාර කරනවා. ඔය එක ක්‍රමයක්. ඒ වගේම තමයි ආලෝකය. දැන් අපිට දැන් මේ ඇස තිබුණත් බාහිර වර්ණයක් තිබුණත් මේ වර්ණය දකින්න මාධ්‍යයක් අපට අවශ්‍යයි. මාධ්‍යය තමයි ආලෝකය. එහෙනම් මේ ආලෝකය කියන එක අපට උපනිශ්‍රේ ප්‍රත්‍ය වශයෙන් උපකාර වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ චක්කු විඤ්ඤාණ සිතත් එක්ක උපදින වේදනා සංඥා සංකාර ස්කන්ධනේ මේ සියල්ලක් සහජාත ප්‍රත්‍ය. චත්තාරෝ කන්ද ආරෝපිනෝ අඤ්ඤමඤ්ඤ සහජාත පච්චේන පච්චෝ අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චෝ කියනවනේ. එතකොට එහෙමනම් මේ වේදනා සංඥා සංකාර ස්කන්ධ මේ චක්කු විඤ්ඤාණ සිතත් එක්ක එකට එකතු වෙලා උපදින්නේ. එකට උපදින සහජාත, එකට එකතු වෙලා උපදින අඤ්ඤමඤ්ඤ, එකට ඇසුරු කර උපදින නිස්සය ප්‍රත්‍ය වශයෙන්. මෙන්න මේ විදිහට අපට පුළුවන් අර ගැඹුරු ප ဋ ාහන ණය ක්‍රමයට ගිහිල්ලා අසම්මෝහ විඥාන ප්‍රඥාව අවදිවන හැටියට අසම්මෝහ සම්පජාඤ්ඤය ප්‍රකට වන හැටියට ප්‍රතිවසිමුත් මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් මේක ඇවිදින් එතකොට භාවනා පියවර කීයක්ද? මේ ආලෝකිතේ විලෝකිතේ කියන මේ මාත්‍රිකා පදේ බොහොම කෙටි. හැබැයි මේ මාත්‍රිකා පදයට එක්ක අපි මොනතරම් භාවනා කර්මස්ථාන ගොඩක් මෙතන ඉගෙන ගත්තද කියන එක සමත වශයෙන් අපි ගත්තොත් විශේෂයෙන්ම කසන භාවනා පැත දියුණු කරගන්න. ඒ වගේම අඛණ්ඩ විදර්ශනා භාවනා යෝගියාට ඒ ආලෝකිත විලෝකිත පියවරේදී මූල පරිඥා වශයෙන් ආගන්තුක වශයෙන් ඒ වගේම తాවකාලික වශයෙන් කොහොමද ඒ අසම්මෝහ සම්පජාඤ්ඤය දියුණු වෙන්නේ? ඊළඟට තවදුරටත් පැහැදිලි කර අපි ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් ප්‍රත්‍ය වශයෙන් අපි කොහොමද ප්‍රතිවේක්ෂා කරන්නේ? එහෙමනම් මෙන්න මේ විදිහට කෙනෙක් ප්‍රතිවේක්ෂා කරමින් දියුණු කර ගන්නව නම් භාවනා මානසිකාරය එහෙමනම් එතනදී අසම්මෝහ සම්පජාඤ්ඤය බලවත් වෙනවා. ඒ බලවත් වීමත් එක්ක සත්‍ය පුද්ගලික ආත්මයක්වත් ඒ වගේම බලන දෙයක් බලන කෙනෙක් ඒ වගේම මේ බලලා විඳින කෙනෙක් විඳවන කෙනෙක් ඒ වගේම මේ බලන්න යමක් හදන කෙනෙක් හදවපු කෙනෙක් කියන මේ කිසිම දෘෂ්ටියක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ඒ තුල අනිත්‍ය ප්‍රකට වෙනවා, දුක්ඛය ප්‍රකට වෙනවා, අනාත්ම ප්‍රකට වෙනවා, විදර්ශනා අසුභය ප්‍රකට වෙනවා. මේ සියල්ල ප්‍රකට වෙමින් විදර්ශනා ඥාන බලවත් වෙමින් ඊටමත් පහසුවෙන්ම සුඛාපටිපදා කිප්පා විඤ්ඤා කියන ප්‍රතිපදාවට අනුව මගඵල පිළිවෙලින් අමා මහ නිවන් සුව සාක්ෂාත් වෙනවා. එහෙමනම් අද දවසේදී අපි දෙවෙනි පියවර වශයෙන් තමයි මේ සම්පජඤ්ඤ භාවනාවේ කරුණු කාරණා ඉගෙන ගත්තේ. මතුවටත් අපි ඉතිරි පියවර කරුණු කාරණා අට කතාවත් පාදක කරගෙන පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේදී මේ රැස් කරගත් අප්‍රමාණ කුසල ස්කන්ධය පුණ්‍ය සම්භාරය ඔබ අප සම්බදනාගේ මෙලව ජීවිත ධර්මඥානයන්ගෙන් ඒ වගේම භාවනා ඥානයන්ගෙන් ප්‍රතිපත්ති ඥානයන්ගෙන් දියුණු වේවා. විශේෂයෙන් මේ සතර සතිපට්ඨාන ධර්මයේ තුල උගන්වන සියලුම භාවනා කර්මස්ථාන ටික ටික හෝ ප්‍රගුණ කර ගනිමින් තමන්ට ගැළපෙන භාවනා ක්‍රමේ තෝරාගෙන ඒ භාවනා ක්‍රමයෙන් පාදක කරගෙන මේ ජීවිතයේදීම සව් කෙලෙස් නසා අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරමින් පින් අනුමෝදන් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු මේ ගරුං චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලෙන් සියලු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු.